කවුරුත් සාදුකාරයක් පවත්වන්න. තවත් වරක් කනනගල සාදුකාරයක් පවත්වන්න. හැම දෙනාම නමස්කාරය කියන්න පන්සිය සමාදන් වීමට. අපි මේකින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมนังสังปุณณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิหดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิอัปปมาเดนะสังปาเดต කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සදහවත් කාරුණික පින්වත්නි, මේ පින්වත් හැම දෙනාම අද මේ ස්ථානයට පැමිණිලා වස්සාන සමයේ සිඩ්නි කාලින්ෆර්ඩ් අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ මේ උතුම් වූ වැසි සමය මුල් කරගෙන සෑම ඉරුදිනකම සිද්ධ කරන්නට යෙදෙන සවස ගිලන්පස බුද්ධ වන්දනාව අනුශාසනාව සිද්ධ කිරීමට මත්තෙන් බොහෝමත්ම ගෞරවයෙන් ඉතාම සදහැසිතින් යුක්තව මේ තැන්පත් කරන්නට යෙදුණා වූ මල් පහන් සුවඳ දුම් ගිලන්පස ආදී මේ සියලු පූජාවන් අෂ්ටපාන ගිලන්පස චතුමදුරාදිය මේ උතුම් වූ බුදු පිළිම වහන්සේ ඉදිරියේදී තුන් ලෝකාග්‍ර භාග්‍යවත් ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුදුහාමුදුරන්ගේ අනන්ත උතුම් වූ මහා කරුණාදී සම්බුදු ගුණයන් සිහිපත් කරමින් මෙනෙහි කරමින් ඒ අනන්ත සම්බුදු ගුණයන් උදෙසාම සවස ගිලන්පස බුද්ධ පූජාව හැටියට බුද්ධ රත්නයේ බුදු ගුණ සිහිපත් කරලා ධර්ම රත්නයේ ගුණ සමුදායන් සිහිපත් කරමින් ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සමුදායන් උදෙසාම මේ සියලු පූජාවෝ පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වෙත්වා කියන
උතුම් කාරුණික හැඟීමෙන් අපි හැම දෙනාම පළමුවෙන්ම එක විට වන්දනා ගාථාවන් සජ්ජහනා කරමින් තෙරුවන් වන්දනා කරමු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්හා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ හෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්හාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. නමාමි බුද්ධං ගුණසාගරං තං සත්හා සදා හොන්තු සුඛී අවේරා. කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. නමාමි ධම්මං සුගතේන දේසිතං සත්හා සදා හොන්තු සුඛී අවේරා. කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච.
නමාමි සංඝං මුනිරාජ සත්හා සදා හොන්තු සුඛීයවේරා කායෝජිගුජ්ජෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච වන්දාමිචේතියං සබ්හං සබ්බටානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධරූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්හාරි විජයන්නකා පත්තෝ සබ්බන් යුතං සත්හා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහංපිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ පඨමං බෝධි ဒ ුතියං ච අනින් නිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්තං රතනාඝරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්ථමං රාජායතනං වන්දේතං මුනිසේවිතං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්දිනාහං ගන්දේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලංකප්පං පසන්න මදුරං සුභං පානීයමේ තං භගවා පතිගන්හාතු මුත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයිදං මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතු නොභන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතු නොභන්තේ සබ්භං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කවුරුත් සාදු කියන්න මා කියවට පසු මේ විදිහට වාක්‍යයන් කියන්න මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක කෙලෙස් සතුරන් නැති කළ සේක
රහසින්වත් පව් නොකළ සේක සියලු අකුසල ධර්මයෝ දුරු කළ සේක සියලු කුසල ධර්මයෝ උපදවාගත් සේක සිත කය වචනය සංවර කළ සේක පිරිසිදු කළ සේක බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව පාරමී පුරණ සමයේ හඹුදරුවන් දන් දුන් සේක මහාරාජ්‍යය දන් දුන් සේක හැස් උපුටා දන් දුන් සේක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මහා ආශ්චර්යය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණයට උපමා කළ නොහැක එසේ අනන්ත වූ අප්‍රමාණ ගුණැත්තා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පහන් පූජා කරමි පූජාවේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජාවේවා මේ සුවඳ මල් පූජා කරමි පූජාවේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජාවේවා මේ ගිලන් පස පූජා කරමි පූජාම වේවා මේ සියලු පූජාවෝ සංසාර දුකින් අත්මිදීම පතා නිර්වාණ ශාන්තිය පතා පූජා කරමි පූජාම වේවා කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමේ ධං සංදිට්ඨික අකාලික කායේන වාචා පමාදේන අච්චයං කමමේ සංඝ සුපටිපන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන හිදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු. සාදුකාරයක් දෙන්නට වාරයක්. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිචිතක්ඛේන මා අබ්බරූපතාය මා දිට්ඨි නිච්ඡක්ඛන්ධාය මා සමනෝන ගරුති සාදුකාරයක් දෙන්න. හොඳයි, දැන් මේ වෙලාවේදී මේ සන්ධ්‍යා වෙලාවෙහි අප විහාරස්ථානයේ සෑම සතියකම ඉරුදින පවත්වනු ලබන බුද්ධ පූජාව සහ ඒ ධර්ම දේශනා පින්කමටයි ඔබ සියලුම පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ඕනෑකමින් ධර්මයේ අසන්නට සූදානම් වෙලා සිටින්නේ. විශේෂයෙන්ම මේ වස්තුන් මාසයේදී ධර්ම දේශනා මාලාවක් නිමිති කොටගෙන තියෙන අතර මේ ධර්ම දේශනාවත් ඔබ සියලුම දෙනාට හිතසුව පිණිස වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද මම බලාපොරොත්තු වෙනවා සූත්‍රයකින් ධර්ම දේශනා කරන්න. ඒ සූත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ කාලාම නමින් හඳුන්වන සූත්‍රය. ඒ සූත්‍රයට වෙනත් නමකින් කිව්වොතින් කේසපුත්ත සූත්‍රය කියලා කියනවා. එහෙත් අපි පින්වතුන් බොහෝමයක්ම දන්නේ කාලාම සූත්‍රය කිව්ව පමණින් විතරයි. කේසපුත්ත සූත්‍රය වැඩිය නම භාවිතා වෙන්නේ නැහැ. මෙම කාලාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසාගේ චින්තනය ස්වකීය චින්තනය උදෙසාය.
එකල බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වෙනකොට දෙසටක් මිත්‍යා මත තිබුණා. ඉදන්නවා ෂට් ශාස්ත්‍රුන් වහන්සේලා හිටියා. නිගණ්ඨනාථ පුත්ත, අජිත කේස කම්බල, ඒ විදියට ෂට් ශාස්ත්‍රුන් වහන්සේලා හිටියා. මේ දෙසටක් මිත්‍යා මත තියෙන කාලයේදී බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන්නේ මිනිසාගේ චින්තන සිතීමේ තමන්ට ස්වකීයත්වය තමන් කාටවත් වහලෙක් නොවි වහල් ස්වභාවයෙන් මිදිලා තමන්ගේ චින්තනය ස්වකීයත්වයේ වෙනුවෙන් පළමුවෙන්ම හඬ අවදි කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාලාම සූත්‍රයෙන්. මේ අපට හඳුන්වන්නට පුළුවන් බුදුදහමේ මිනිසාගේ චින්තනයට සිතීමේ ශක්තිය, සිතීමේ හැකියාව පළමු වරින් ස්වකීයත්වයක් කොට දුන්නු සූත්‍රයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ සූත්‍රයට පසුබිම වෙන්නේ බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ නැත්නම් කොසල් රට කියන්නේ ඒ කාලේ තිබුණා 12 මහා ජනපද. අංග මගධ, කාසි කෝසල, පච්චිමල්ල, තේස කුරුවස් කියලා ගොඩක් 12ක් රාජ්‍යයන් තිබුණා. ඒ අතර කෝසල රාජ්‍යය කියලා කියන්නේ ඊටමත් ලොකුම විශාලත්වයෙන් ලොකුම රාජ්‍යය තමයි කෝසල අධිරාජ්‍යය. මේ කෝසල අධිරාජ්‍යයේ එක ගමක් තිබුණා. ඒ ගමට කියන්නේ කේස පුත්ත නියංගම කියලා. මේ නියංගම පිහිටලා තිබුණේ කෝසල අධිරාජ්‍ය දේශ සීමාවක් වෙන දේශ සීමාවේ අන්තිම කොනේ තමයි පිහිටලා තිබුණේ. මෙය කැලෑවකින් වගේ කැලෑවක ඇතුලේ තමයි මේ ගම පිහිටලා තිබුණේ. මේකට නියංගම කියලා කියනවා. නියංගම කියලා කියන්නේ ඊටමත් ලොකුනුත් පොඩිනුත් මධ්‍යස්ථ ප්‍රමාණයේ විශාලත්වයෙන් තිබෙන ගමක් තමයි නියංගම කියලා කියන්නේ. මේ කේසපුත්ත ගමේ හිටියේ කාලාම නමින් හඳුන්වන ජන කොට්ටාසයක්. කාලාම නමින් හඳුන්වන ජන කොට්ටාසය. එක දවසක් බුදුරජාණන් වහන්සේ ඒ දේශ සීමාව ඉක්මවලා අනිත් නගරයට අනිත් අධිරාජ්‍යයට යන්න පිටත් වෙනකොට වඩින්න හදනකොට රෑ වෙලා බුදුරජාණන් වහන්සේ සවස් යාමේදී ඒ දේශ සීමාව ඉක්මවන්නේ නැතුව ඒ නියංගමේ රාත්‍රිය ගත කරා. ගත කරනකොට මේ කාලාම වැසියෝ බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ ගමට ආවයි කියලා අනිත් පින්වතුන්ට කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශයෙන් නික්මිලා සියලුම රජසප ඇතහැරලා සියලුම භවභෝග සම්පatti ඇතහැරලා තමන් නිර්වාණ අවබෝධය කරා යන උතුමෙක්. ඒ කාලේ තදින්ම තිබුණා මේ කුල වාදය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගන්නට ඉස්සෙල්ලා පස්මහා බැලුම් බලනකොට කාලයේ දීපේ කුලයේ මව කාලයේ බැලුවා දීපේ බැලුවා කුලය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහත් කුලයක ඉපදුනා නම් අද මේ අපිට ධර්මයේ කියන එකක් නොතිබෙන්නටත් තිබුණා. ඒ කාලේ ඒ කුලය උසස් වෙච්ච නිසා තමයි අනිත් මිනිස්සුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට පෙළඹුණේ. බුදුරජාණන් වහන්සේ ඒ අතර මිනිස්සු කියන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මෙහෙම ගුණ තියෙනවා. බුදු ගුණ. අරහන් හසින්වත් පවුන කලසේක සම්මා සම්බුද්ධෝ තමම්ම ධර්මය අවබෝධ කරා
විජ්ජාචරණ සම්පන්නෝ 15 චරණ ධර්ම ඒ චරණ ධර්මයන් අවබෝධ කරගත්තා. සුගතෝ තමන්ගේ මාර්ගයේ ගියා. ලෝකවිදු මේ ලෝකයන් සියලු ලෝකයන් පිළිබඳ විදු කියන්නේ දර්ශනය අවබෝධ කරගත්තා. ඥානවන්ත වුණා. සත්හා දේව මනුස්සානං සියලුම දමනය කරන්න බැරි සියලුම දෙනා ප්‍රාතිහාර යම් යම් දේවල් වලින් දමනය කරා. බුද්ධෝ භගවාති බුදුරජාණන් වහන්සේ පුළු සෑම කෙනෙක්ටම ධර්මයේ තේරෙන ආකාරයෙන් විග්‍රහ කරා. මේ ආකාරයෙන් බුදු ගුණ පවසලා මෙන්න මෙහෙම උතුමන් කෙනෙක් අපේ ගමට වැඩම කරලායි කියලා කට්ටිය ඒ හිටපු කාලාම් වැසියෝ මේක ප්‍රචාරය කළා. ඒ ගමම කාලාම් වැසියෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක කට්ටියක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා ආගිය තොරතුරු අහන්න ගත්තා. තව පිරිසක් බුදුරජාණන් වහන්සේට වඳින්නේ නැතුව ආගිය තොරතුරු අහන්න ගත්තා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා වඳින්නෙත් නැහැ ආගිය තොරතුරු අහන්නේ නැතුව පසෙක වාඩි වුණා. ඒ කාලෙත් පින්නතුන් ඉන්නවා මේ වගේ එකක් මිසුන් අහන්නෙත් නැතුව වඳින්න ඉස්සෙල්ලා වික්ෂුන් වහන්සේ සමග කතා කරනවා. කතා කළ ඉවරනාට පස්සේ මතක් වුණාට පස්සේ වඳින. ඒ කාලෙත් ඒ විදියට හිටියා. මෙහෙම කාලාම වැසියෝ මෙහෙම ඉති බුදුරජාණන් වහන්සේක සංවාදයේ නිරත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාලාම් වැසියෝ ප්‍රශ්නයක් තිබුණා. ලොකු ප්‍රශ්නයක් තිබුණා කාලාම් වැසියන්ට. ඒ ප්‍රශ්නේ තමයි මේ දේශ සීමාව ඉක්මවලා නොයෙක් මතවාද දරපු ලබ්දී නැත්නම් අර ඉස්සෙල්ලා මම සඳහන් කළා ෂට් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ කට්ටිය ඒ කාලේ දෙසටක් මිත්‍යාමත තිබුණු මිනිසුන් මේ දේශ සීමාව ඉක්මවලා යනකොට මෙතන නතර වෙනවා. අනිවාර්යෙන් මෙතන නතර වෙනවා. නතර වුණාට පස්සේ එයාලගේ ලබ්දිය එයාල කියන්න ගත්තා. දැන් අදාවතින් පිරිසක් එයාලා කියනවා මේ ආත්ම විතරයි තියෙන්නේ, පරලොවක් නැහැ. මේක හොඳට ඉන්න, කාලා බීලා හොඳට ඉන්ද්‍රියන් පෝෂණය කරලා ඉන්ද්‍රියන් වර්ධනය කරගෙන ඒවට සපීලා ඉන්න, සැපෙන් ඉන්න. අපිට ඊළඟ ආත්මයක් නැහැ. කර්මය පිළිගන්නේ නැහැ. ඒ වගේ මත ඉදිරිපත් කරා. ඒ මත ඉදිරිපත් කරාට පස්සේ එයාලා කියන්න යනවා. ඊළඟට දෙවෙනි පිරිසත් එනවා. ඒක එහෙම නෙවෙයි, යාලා කියපු එක බොරු, මම කියන දේ තමයි ඇත්ත. තව පිරිසක් එනවා, නෑ එහෙම එකක් නෙවෙයි, කල්ප 87000යි තියෙන්නේ. එතනින් පස්සේ මේ සෑම මිනිසාටම ජීවත් වෙන්න බෑ. යාලගේ ආත්ම ඉවරයි. එතනින් ඉවරයි. ඔහොම යන්න පටන් ගත්තා. ඉතින් මේක දැන් මේ කාලාම් වැසියන්ට නිකන් අරබුදයක්, විචිකිච්ඡාවක්, සැකයක් පහළ වෙන්න ගත්තා. ඇත්තටම සැකයක් පහළ වෙනවා. අද නම් YouTube එකට ගිහිල්ලා බණ ධර්ම දේශනා අහන වගේ ටිකක් වර්තමානයි. ඉතින් මේ විචිකිච්ඡාව පහළ වෙන්න පටන් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ විචිකිච්ඡාවක් තියෙනවා, අපිට මේක පැහැදිලි කරලා දෙන්න. නොඑක් මතධාරීන් අපේ ගමට එනවා, ඇවිල්ලා අපිට මේ විදිහට කියනවා. අපි මෙතනින් මොකද්ද පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේට බණ දේශනා කරන්න බෑ. මේ චතුරාර්ය සත්‍ය මේක තමයි නිවන. එහෙම දේශනා කරොත් ඒක එයාලට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතනින් මෙයාලා කොහොමද ධර්ම අවබෝධය ළඟා කරන්න කියලා. හොඳම දේ තමයි මෙයාලට මේක පැහැදිලි කරලා දෙන එක. හින්දා බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් දේශනා කරනවා පිළිගන්න එපා කියලා. මොනවාද? මා අනුස්ස වේල, ඇසූ පමණින් පිළිගන්න හොඳ නැහැ. අරයහම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, ඒක තමයි ඇත්ත, එහෙම කියලා අපි පිළිගන්න හොඳ නැහැ. මා පරම්පරාය, පරපුරෙන් ආපු ගමන් පිළිගන්න හොඳ නැහැ. දැන් පුරාණ ಭಾರತයට ගියොත්
ඒ කාලේ තිබුණා චතුර්වේදය කියලා එකක්. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. බ්‍රාහ්මණය තමයි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කටින් ඉපදුනේ. ශාස්ත්‍රීය බාහුවෙන්. වෛශ්‍යයන් කලවෙන්. ශූද්‍ර දෙපතුන්. මේ බ්‍රාහ්මණයන්ට තමයි ඉහළම තනතුරු තිබුණේ. උගන්නන දේවල්, ඒ වගේ දේවල්. ශාස්ත්‍රීය තමයි රට පාලනය කරේ. වෛශ්‍ය තමයි වෙළඳාම් කටයුතු කරේ. ශාස්ත්‍රීය තමයි පහත් සැඩොල් කුලයක කම්කරු. මේ තමයි කුලය. මේක තමයි පරම්පරාවෙන් ආපු විදිය. දැන් ශාස්ත්‍රීය කුලයක ළමයෙක් වුණාට පස්සේ එයාට කියනවා ශාස්ත්‍රීය. ඔයා රජ කරන්න ඕනේ. මේක තමයි එයාට කියලා දෙන පරම්පරාවෙන්. ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා මා පරම්පරාවයි. අපේ මුතුන් මිත්තන් මෙහෙම කරා, ඒ නිසා අපි මේ දේ කරන්න ඕනේ. මුතුන් මිත්තන් මේ දේවාල දේ ඒ වගේ ඇදහුවා, අපිත් ඒ දේ කරන්න ඕනේ. ඒ කියනවා බුදුජාන් වහන්සේ එතනින්ම කියනවා මා පරම්පරාය. මා කියන්නේ පාලියේ නිපාතයක්, එපා කියන එක. පරම්පරාය කියන්නේ පරපුරෙන් දේවල් එපා පිළිගන්න. මා ඉතිකිරාය. මා ඉතිකිරාය කියලා කියන්නේ අසවල් කෙනා අහම කිව්වා, එයා කීවාලු, මෙහෙම කීවාලු, ඒ විදිහට කවුරු හරි කිව්වට පස්සේ ඒකත් කියන බුදුරජාන් වහන්සේ පිළිගන්න එපා කියලා. ඒ වගේම තමයි මා පිටක සම්පදානෙ. දැන් අර ආපු ෂට්ශාස්ත්‍රුන් වහන්සේලා බැරිම තැන පොතුත් පෙන්නලා පෙන්වන්න ගත්ත මෙන්න මේ පොතේ තියෙනවා මෙන්න මෙහෙම. බුදුරජාන් වහන්සේ කියලා කියනවා මා පිටක සම්පදානෙ. පොතේ තිබුණ පළියට ගිල ගන්න එපා. ඒක මේව කරගන්න එපා. ඒක පොත්වල ඕන දෙයක් අපිට ලියන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි දෙයක් ලියුවොත් අපි වැරදි දේ තේරුම් ගත්තොත් මොන දේවල් මොන දෙයක් මේ සමාජයට වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කවදාවත් තිබුණු පළියෙන් පිළිගන්න හොඳ නැහැ. මා තක්ක හේතු. තර්කයට දැන් පරිම තන තර්ක කරනවා. කොහොම හරි තර්ක කරලා එයා දිනින්න පුළුවන්. දැන් අපි දන්නා උසාවියේ නම් තර්කයක් කරලා බොරුව හොඳ කරන්නත් පුළුවන්, හොඳ බොරුව කරන්නත් පුළුවන්. ඒක ඉතින් ඒ මිනිස්සයාගේ කරන කෙනාගේ ශක්ති මට්ටම, දක්ෂතාවය නිසා එයාලගේ දක්ෂතාවය වෙනප අපිට ධර්මය හොයාගන්න බැරි වෙනවා. එහෙම දක්ෂතාවය නිසා. ඒක අපිට කරන්න හොඳ නැහැ. ඒ නිසා තර්කයට කවදාවත් පිළිගන්න එපා. එයා තර්ක කරා, එයා ලොජිකලි, එයා තමයි මේ හොඳ, එයා හොඳට විද්‍යාත්මකව පෙන්නනවා. කවදාවත් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට මා ණය හේතු. යම් න්‍යායකට, න්‍යාය ධර්මයකට වාද තියෙනවනේ, මාක්ස් වාදේ වගේ වාද. ඒ වාදවල කිව්වයි කියලා මේ වාදෙට මෙහෙම යන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. න්‍යායකට කවදාවත් පිළිපදින්න එපා. මා ආකාර පරචිතක් කියන. මට හිතෙන්නේ මෙහෙම. මට හිතෙනවා මේක හරි කියලා. දැන් කට්ටිය කියනවා ඔයා හිතලා මේක තීරණය කරන්න. ඔයාගේ හිත තමයි මේක තීරණය කරන්නේ. ඒකත් එපා කියලා බුදුජාන් වහන්සේ කියනවා හිතලා ඔයා Tamanට හිතන දේ කරන්න එපා කියලා. ඇයි අපිට හිතන දේ කරන්න නම් අපි සර්වඥතා ඥානය තියෙනවා. අපි කවුද? අපි කෙලෙසුන් සහිත පෘථග්ජන මිනිසුන්. කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මය විචාර කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය පිළිගන්නේ කොහොමද? අපි පෘථග්ජන මිනිසුන් වශයෙන් අපිට ඕන දේ කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ අපිට වඩා සාරා සංකේය කල්පලක්ෂය පෙරුම්දම් පුරල ධර්මය හොයාගත්තා. අපි එහෙම කරලා නැහැ. නිසා අපිට බෑ ඒක තීරණය කරන්න. ඒක තමයි ආකාර පරිචිතක් කියන. මා දිට්ඨින් නිච්චක්ඛන්දියා යම් දෘෂ්ටියකට. අර හාමුදුරුවෝ මෙහෙම තමයි කිව්වේ. නිසා ඒක තමයි හරි. ඒක තමයි මාර්ගය. භාවනා කරන්න තැනකට ගියොත් අපිට කියන බඳ දවස් 30කින් අපිට නිර්වාණ අවබෝධය යන්න පුළුවන්. ඒක තමයි මගේ දෘෂ්ටිය. එහෙම කියලා ඒ දෘෂ්ටියට බැස ගන්නත් ඒ අනුව ඒක පිළිගන්න එපයි කියනවා. මා භබ්බ රූපතාය. දැන් අපි දන්නවා භබ්බ කියන්නේ භව්‍ය. කියන්නේ යම් තනතුරක් තානාන්තරයක්
ඒ මිනිස්සයා හොඳ මිනිස්සෙක්, එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, මහාචාර්ය කෙනෙක්, එයා ඒ විෂය පිළිබඳව පරීක්ෂණ කරපු කෙනෙක්. එයා කියන දේ හරියටම හරි. එයා ඒක ඇත්ත කියන්නේ. එහෙම කිව්වත් පිළිගන්න එපා කියලා තියෙනවා. අන්තිම කාරණේ තමයි මා සමනෝ න ගරු. මේක තමයි ගොඩක් පටල ගන්න මිනිස්සු. ශාස්ත්‍රුන් වහන්සේලා කිව්ව පමණින් ඒක පිළිගන්න එපා. දැන් ඉන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන එක කොහොමද අපි පිළිගන්නේ? එතනදී කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ එක පිළිගන්න බෑ කියලා. හරි. දැන් ඒ කියන මිනිස්සේ කියන දේ අපි කොහොමද පිළිගන්නේ එහෙනම්? දැන් බුදුහාඳුරුද ශ්‍රේෂ්ඨ ඒ කියන එක්කෙනා. නම් බුදුහාඳුරු තමයි ශ්‍රේෂ්ඨ. ඒවා මත විතරයි. දුරු මත විතරයි. එහෙනම් එයා කියන යෝජනාව අපිට පිළිගන්න බෑ. එයා කියන්නේ අසූ පමණින් අපිට පිළිගන්න බෑ. ඒක නිසා ඒක දුරු මතයක් විතරයි. ඒ වගේම තමයි මේ කරුණු 10 බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ කරුණු වලින් අපි ඈත් වෙන්න ඕනේ. අපේ ධර්මයට අපි යන්න නම් මේ කරුණු ටික අපි අයින් කරන්න ඕනේ. මොන තරම් මිනිසුන් මේ කරුණු නිසා දුක් පීඩා විඳිනවද? හැමතිස්සේ මේ කරුණු වලින් අපි පීඩා විඳින්නේ. මේ කරුණු පීඩා විඳින කරුණු. මේ අර වහල් වෙන්න තියෙන ක්‍රමය. වහල් වෙලා ඉන්න ක්‍රමය. දන්නවා ධර්මය අහනවා. ධර්ම දේශනා කරනවා. මිනිස්සු අහනවා අපි ධර්ම දේශනා කරනවා. හැබැයි අතනදී බුදුරජාන් වහන්සේ කියනවා කාලාම ඔබ හරි තැනම තමයි විචිකිච්ඡාව ඇති කරගත්තේ. ඔබ හරිම තැන තමයි සැකේ උපදවා ගත්තේ. හැබැයි සැකේ උපදවා ගත්තා වගේ තමයි සැකේ දුරු කරගත්තා. හැබැයි තවත් මිනිස්සු ඉන්නවා බුදුදහම ගැන සැකයක් උපදවා ගන්නවා. හැබැයි සැකේ දුරු කරගන්න කැමති නැහැ. කියනවා බුදුදහම කියන්නේ බොරු. කහන්න හොඳ නැහැ. සැකේ දුරු කරගන්නවත් කැමති නැහැ. හැබැයි ඒක වැරදි. අපි කරන්න ඕනේ සැකයක් ඇති වුණා නම් ඒ සැකය දුරු කරගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කොහේ හරි නගරයක නගර ආරක්ෂා කරන දෙන්නෙක් ඉන්නවා. දෙන්න ඉන්නකොට එකපාර සද්දයක් එනවා. බ්ලාස්ට් එකක් වගේ සද්දයක් එනවා. එයාලා ගිහිල්ලා බලනවා කවුද මේක කරේ කවුද මොකක්ද උනේ? හොයලා අන්තිමට හොයාගන්නවා. හොයාගත්තට පස්සේ හරි. හොයාගත්තේ නැතුනොත් මෙයා වෙන්න පුළුවන් අරයා වෙන්න පුළුවන් මේක වැරදි වෙන්න පුළුවන් මේක කවුද කරේ කියලා අපිට හිතාගන්න අපි කරන්න ඕනේ මොකද්ද? යම් ඒකේ හේතුව කියන්නේ අපි දැනගන්න ඕනේ. විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒක හිතේ තියාගෙන ඉඳලා කවදාවත් පළක් වෙන්නේ. අපි දැන් ධර්ම දේශනා කරනවා නම් මොන හරි වැරද්දක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් විමසන්න ඕනේ. ඒක තමයි උද්දර්ශනයේ තියෙන්නේ. කියන්නේ දර්ශනයේදී පණ ශ්‍රවණය කරන්න තියෙනුනේ 4 ආකාරයක්. සුතා ශ්‍රවණය කරන්න. දතා හොඳට අවබෝධ කරනවා. වචසා ಪರಿචිතා වචනයෙන් ඒක ප්‍රායෝගික කරගන්න ඕනේ. මනසානුපෙට්ඨිතා ඒක මනසට හොඳින් මේ මනසට ගන්න ඕනේ. ඊළඟට තමයි අපේ අන්තිම එක තමයි දිට්ඨියා සුප්පටි විජ්ජා. අපේ දෘෂ්ටියක් අපේ උපකල්පනයක් අපි හදා ගන්න ඕනේ. ඒක තමයි අපි කරන්නේ එකටම කරන්නේ අපේ දිට්ඨියා සුප්පටි විජ්ජා. අපේ දෘෂ්ටියට එකපාර ගන්නවා. අපි සුතා කරන්නෙත් නෑ, දතා කරන්නෙත් නෑ, වචසා ಪರಿචිතා කරන්නෙත් නෑ, මනසානුපෙට්ඨිතා කොහෙත් නෑ. ඒක නෙවෙයි බුදුදහම කියන්නේ. අපි මේ පහම සිදු කරන්න ඕනේ ධර්ම දේශනාවකදී. මේ ටික කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු 10 නැතුව දැන් අපිට කවුරුත් හිතන්නේ මෙන්න මේ කරුණු 10 තමයි අපි කාලාම සූත්‍රය කියලා දේශනා කරන්නේ. කවුරුත් හිතන්නේ ඕක ටිකද නෑ. අපි මොනවාද එහෙනම් කොහොමද අපේ පිළිගන්න ඕන ක්‍රමය? ඔන්නතෙන් තමයි බුදුරජාණන් වහන්සේ කාටුණත් වැදගත් වෙන. අපි කොහොමද යම් දෙයක් පිළිගන්නේ? යම් දෙයක් පිළිගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉමේ ධම්මා අකුසල. ඉමේ ධම්මා ව්‍යාපාදා. ඒ වගේ තමයි ඉමේ ධම්මා
විඤ්ඤා ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති අත තුම්හේ කාලාම පබ්බජ්ජයාත. මේක තියෙනවා ඉමේ ධම්මා අකුසලා, මේ ධර්මය අකුසල්ද, මේක අකුසල්ද. ඉමේ ධම්මා, මේ ධර්මය වැරදිද. ඉමේ ධම්මා, මේ ධම්මා විඤ්ඤා ගරහිතා, ඒ කියන්නේ නුවණැත්තන් විසින් ගරහා කරන්නේද. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා, සමත්තා කියන්නේ ඒ කියන්නේ තමන් ජීවිතේ පුරුදු කරගත්තොත් මේ ධර්මය අපිට දුක් ගෙන දෙනවද අහිත ගෙන දෙනවද. එහෙනම් අත තුම්හි කාලාම පබ්බජ්ජයාත, එහෙනම් කාලා මේ ටික අත්හරින්න. මොනවාද? ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා ඉමේ ධම්මා සබ්බජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤා ගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති අත තුම්මේ කාලාම පබ්බජ්ජයාත. මේක වැරදි නම්, මේක අකුසල් නම්, මෙය නුවණැත්තන් විසින් ගරහා කරනව නම්, ඒ වගේම මෙය පුරුදු කිරීමෙන් අපේ ජීවිතයට පසු කාලීනව දීර්ඝ කාලීනව දුක් ගෙන දෙනව නම්, මේ ධර්මය අපිට අහිත කරනව නම් ඒක අපි පිළිගන්න කවදාවත් එපා. ඉස්සෙල්ල සඳහන් කරේ සත්‍යාත්‍රුන් වහන්සේලාගේ හිටියා පූර්ණ කස්සප කියලා. කස්සප කියන්නේ ඇගේ නම. එයා 99 වයස තියෙන, එයා සිය වුණ නිසා තමයි පූර්ණ කස්සප කියලා හැදෙන්නේ. පූර්ණ කස්සප කියන්නේ මේ අපි මොනතරම් දෙයක් කරාට ප්‍රශ්නයක් නැහැ. මොනතරම් ගොඩක් මිනිස්සු මරලා ලේවිලක් කරාට ඒකේ කිසිම මේ පවක්, ඒක පිනක් එහෙම එයා පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි අජිත කේසකම්බිල කෙනා, ඒ ශාස්ත්‍රුන් කෙනෙක්. එයා කියන්නේ කර්මය කවදාවත් පිළිගන්නේ නැහැ. අපි කරන දේ නෙවෙයි එන්නේ කියලා එයා ඒක කොහොමත්ම කර්මය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඒක කවදාවත් අපිට පිළිගන්න පුළුවන්ද? කවදාවත් අපිට පිළිගන්න බෑ. ඒ නිසා කියනවා යේ ධම්මා අකුසල, යම් අකුසල නම් ඒක පිළිගන්න එපා. වැරදි නම් ඒකත් පිළිගන්න එපා. මේකෙන් අපිට හොඳක් වෙනවද අහිතක් වෙන, හොඳක් වෙන්නේ නැද්ද අහිතක් වෙන්නේ නැද්ද, අහිතක් වෙනවද බලලා පිළිගන්න එපා. මේ ධර්මය අහිතක් වෙනවා නම් පිළිගන්න එපා. මේ ධර්මය නුවණැත්තන් විසින් ගර්හා කරනම් කවදාවත් පිළිගන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාලාමයෙන් අහනවා, ඔබ හිතන්නේ මේ ගැන කුමක්ද? ලෝභය ගැන ඔබ හිතන්නේ කුමක්ද? ස්වාමීනි, ලෝභය නම් මිනිසාට අහිත කරම දෙයකි. ලෝභය කියන්නේ අහිත කර දෙයක්. දන්නවා ලෝභය නිසා සතුන් මරන්නේ නැද්ද? අපිට කන්න බැරි වෙච්ච තැන, අපිට කන්න හම්බුනේ නැතුනොත් අපේ ගෙදර සතා මරාගෙන කන සමාධිය. Tamanට බැරි වුණොත් යම් කෙනෙක් මරාගෙන කනවා. ලෝභය නිසා. ඒ වගේම අදත්තානය කරන්නේ නැද්ද ලෝභය නිසා? හොරකම් කරනවා, මැරකම් කරනවා. කෝටියක් හම්බුණා ඒක මදි, තව කෝටියක් වෙන් හරි ගන්නවා. තව බැංකුවක් කරලා තව බැංකුවක් කරන එක ආසාව නිසා යන දෙයක්. කාමයේ මිච්ඡාචාරීව හැසිරෙනවා. ඒත් ලෝභය නිසා. කාමීච්ඡාචාරීව හැසිරෙනවා. ඒ ලෝභය නිසා. තව ඕනි තව එහෙම යනවා. ඊළඟට මුසාවාදා කියන්නේ, මුසාබස් කියන්නේ නැද්ද? තමන්ගේ මම හොඳ මහා නිවන් දැකලා මම මේ විදියට තමන්ගේ ආරෝපණය කරගන්නෝ තමන්. ඒක ලෝභය නිසා නෙවෙයි, ආසාව. ඒ වගේම තමයි සුරාමේරය, ඒ කියන්නේ රහමිර පානය කරන ඒත් ආසාව නිසා. ඒක ලෝභය කියන දේ ඒක පංච දුෂ්චරිතයම කරන. ඊළඟට ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහව. තරහ නිසා මිනිස්සු මරන්නේ නැද්ද? මිනිස්සු මරනවා, සත්තුත් මරනවා. අරයා මෙහෙම කරා, හැම කරාට පස්සේ තරහෙන් මරනවා. ඒ වගේම තමයි අදත්තානය කරන්නේ නැද්ද? අරයාගේ දේපල නැති කරන්න ඕනේ මෙහෙම කියලා එයාගේ දේපල නැති කරනවා. ඊළඟට කාම මිත්‍යාචාරී හැසිරෙන දරයාගේ පවුල නැති කරන්න ඕනේ නිසා ඒ සම්බන්ධයක් ඇති කරගන්න. ඊළඟට මුසාවාදා,
තමන් බොරු කියන්නේ නැද්ද ද්වේෂය නිසා අරයයි මිනි මැරුව මං ඇහැට දැක්කා. ඒ නිසා මෙයා වැරදිකාරය. ඊළඟට සුරාමේරය. මේ තරහටත් බොන ඒ තරහටත් මද්ද්‍රව්‍ය භාවිතා කරන කට්ටියන මහ ප්‍රශ්නයක් වුණාට පස්සේ. ඒ වගේම තමයි මෝහය කියන දේ ඒත් තමන් ජීවිතයට අහිත කරයි. මෝහය කියන්නේ මුලාව, අන්ධකාරය, අවිද්‍යාව කියලාත් කියනවා. අපි මුලාව නිසා සත්තු මරන්නේ නැද්ද? දෙවියන් වහන්සේ තමයි මේ ලෝකෙම ඇහුවේ. දෙවියන් වහන්සේ නිසා මිනිස්සු මරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ධර්මය අදහන්න නැති මිනිස්සු සේරම මරන්න ඕනේ. ඒක අපි අනවබෝධය නිසා දෙවියන් තමයි සත්තු මැරුවට පස්සේ දෙවියන් අපිව ස්වර්ගයට කැඳවගෙන යනවා. ඕක අනවබෝධය නිසා නෙවෙයිද? අනවබෝධය නිසා අපි සත්තු මරනවා. අනවබෝධය නිසා මේ අපි සොරකම් කරන්නේ නැද්ද? අනවබෝධය මෙහෙම හිතනවා මේ ගොඩක් තියෙන තැනින් ගත්තට කමක් නැහැ. චුට්ටක් ගත්තට කමක් නැහැ. ඒක දැනෙන්නේ නැහනේ. ඒ වගේම තමයි ගොඩාක් මිනිස්සු ලොකු මිනිස්සු හොරකම් කරනවා නම් ඇයි අපි චුට්ටක් හොරකම් කරට ඒ අනවබෝධය නිසා. ඒ වගේ තමයි කාම මිත්‍යාචාරී බව අනවබෝධය නිසා වෙනවා. අපි දන්නේ නැතුව හිතනවා අර මොකක් හරි දෘෂ්ටියකට ගිහිල්ලා මේ ඉන්ද්‍රියන් තියෙන්නේ මොකටද නිකන් තියාගෙන නෙවෙයි. පුළුවන් තරම් මේ වගේ අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඔය දෘෂ්ටියකට බැසගත්තට පස්සේ එහෙම වෙනවා. ඊළඟට මුසාවාදා. දැන් අපි දන්නවා අප්‍රේල් 1 වෙනිදා වගේ තියෙනවා ලෝකේ බොරු කරන දිනේ කියන්නේ බොරු කියන දිනේ. ඊළඟට කියනවා මේ අවුරුදු උත්සවයේ තියෙන හොඳම බොරුව. මේ විදිහට අපි මේ අනවබෝධය නිසා නේද බොරු කියන්නේ. ඒ නිසා ඒකත් අනවබෝධය නිසායි බොරු කරනවා. ඒ වගේම මත්පැන් පානය කරනවා මේ ශරීරයට හොඳයි. වැඩ කළ මහන්සියුනාට පස්සේ ශරීරයට හොඳයි කියලා අපි අනවබෝධයෙන් මත්පැන් පානය කරනවා. ඒ නිසා එහෙමත් අපි සිදු කරනවා. මේවා අවසානයේදී අහනවා කාලාම මේවා අපේ ජීවිතයට හිතසුව පිණිසද අහිතසුව පිණිසද? පින්වත් ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මේ සේරම අහිතසුව පිණිසයි. එහෙනම් මා අනුස්සවේන යූ පමණින් පිළිගන්න එපා. මා පරම්පරාය. පරම්පරාවෙන් ආවට කවදාවත් පිළිගන්න එපා. ඔය විදිහට අර සේරම අනුස්සවේන මා ඉතිකිරාය. කවුරුයි කිව්වට පිළිගන්න එපා. දැන් අපි දන්නේ නැහනේ මේ ලෝභ, ද්වේෂ මූලික කරගෙන තමයි අපි හැම දෙයක්ම පිළිගන්න ඕනේ. අපි දන්නේ නැහැ කියන කෙනා හිතනවා මරුවට ප්‍රශ්නයක් නැහැ. මේ ඒක එතනින්ම ද්වේෂයන්නේ. මරණවා කියන එක එතනම දේශය. ඒක ඉතින් ද්වේෂය නිසා අපිට ඒක පිළිගන්න බෑ. දැන් අජිත කේස කම්බිල කියන්නේ කර්මයක් නෑ මොනතරම් දේවල් කරාට කමන්නේ. එහෙනම් හොරකම් මරකම් කරාට කමන්නේ නැත්නම් එතනම තියෙන්නේ ලෝභ ද්වේෂ තුනම තියෙනවා. එහෙනම් ඒක පිළිගන්න අපිට බෑ. මේ විදියට සේරම ටික කියලා අවසානයේ කියනවා මේ කරුණු 10 කවදාවත් පිළිගන්න එපා. මෙන්න මේ ටිකෙන් බලන්න. ලෝභයක් එතන ගෑවිලා තිනම් කවදාවත් පිළිගන්න එපා. ද්වේෂයක් ගෑවිලා තිනම් කවදාවත් පිළිගන්න එපා. මෝහය ගෑවිලා තිනම් කවදාවත් පිළිගන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල පැත්ත. කුසල කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අකුසල මූලයන් කුසල මූලයන්. කුසල මූලයන් ලෝභයේ කුසල මූලය අලෝභ. අලෝභ. ලෝභය නැතිකම පරිත්‍යාගය. කවදාවත් පරිත්‍යාගය තියෙන කෙනා මිනිස්සු මරනවද? කවදාවත් කරන්නේ නැහැ. සත්තු යමෙකුන්ගෙන් කඩා වඩා ගන්නවද? කවදාවත් කරන්නේ නැහැ. මෙතනදී බුදුජාන් වහන්සේ දේශනා කරනවා අත්තානං උපමං කତ୍වා. තමා උපමා කරගෙන අනුන්ට වද හිංසා නොකරන්න. දැන් තමා උපමා කරගත්තොත් තමන්ට කවුරු හරි ගහනවට කැමතිද? කවදාවත් නැහැ. තමන්ගේ ආරක්ෂා කරගත්ත දීපල කවුරු හරි අරන් යනවට කැමතිද? කවදාවත් කැමති නැහැ. තමන් බොරු කියලා උසාවි ගන්නට යනට කැමතිද? එන අනිත් මිනිස්සුන්ටත් කරනවා. තමන්ගේ පවුල කැඩුවොත් කවුරු හරි ඒකට තමන් කැමතිද? ඒ විදිහට තමා උපමා කරගෙන අනුන් නොනසන්න. ඒ වගේම තමයි තමන්ට මෙහෙම ඉන්නකොට සුරාමේරය ගත් කෙනෙක් ඇවිල්ලා කෑ ගහලා මේව කරා අපි කැමති නැහැ. ඒ නිසා තමන් එයාට තමන් වෙනුවෙන් හිතලා අනික් කට්ටිය ගැන සිතන්න. ඒ වගේම තමයි ද්වේෂය, තරහව.
අද්වේෂය, කරුණාව, මෛත්‍රිය. මෛත්‍රිය තියෙන කෙනෙකුන් කවදාවත් මිනිසුක් මරන්නේ නැහැ. සතෙක් මරන්නේ නැහැ. ඒ වගේම අදත්තාදානය කරන්නේත් නැහැ. කාමිත්‍යාචාරී බව, මුසාවාදයේ ටික පංච දුස්තරිතයෙන් වෙන්නෙම නැහැ. ඒ වගේම තමයි අමෝහය. අමෝහය කියන්නේ අවිද්‍යාව, විද්‍යාව පහළ වීම. විද්‍යාව පහළ වීම කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව පහළ වෙන කෙනෙක් කවදාවත් සතෙක් මරනවද? හිතමු ඔන්න කියනවා දෙවියන් වහන්සේට විශ්වාස කරන්න මෙයා මරන්න. ඊළඟට මෙයාට ඒක යනවා සම්පජඤ්ඤ විදියට ඒක ඔලේට යනවා. ගියාට පස්සේ එහෙමත් කිව්වේ ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. ඊළඟට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මතක් වෙනවා යං කරිස්සං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. තමන් කරන දේ තමන්ගේ දායාදයක් වශයෙන් අනිවාර්යෙන් ලැබෙනවා. තමන් කරන්නේ හොඳ නරක තමන්ට අනිවාර්යෙන් ඊළඟට හිතනවා මම කරනවා නම් එහෙනම් මට ලැබෙන්නේ මේකේ අනිත් පැත්ත. ඒක කරන්නේ නැහැ. ඒ විදිහට හිතන්න. ඊළඟට ඒ විදිහට අදත්තාදානය කරන්නෙත් නැහැ, කාමීත්‍යාචාරී බව කරන්නෙත් නැහැ, මුසාවාද, සුරාමෙරි කොහොමත්ම සිදු වෙන්නේ නැහැ. ඒ අමෝහය තියෙන කෙනා. දැන් මෙන්න මේ කරුණු ටික බලන්න ඕනේ. දැන් යම් තැනක අලෝභය තියෙනවා නම් අනිවාර්යෙන් එතන පිළිගන්න. අද්වේෂය තියෙනවා නම් තරහවක් නැහැ, මෛත්‍රියක් තියෙන තැන අපි ඒක පිළිගන්න ඕනේ. අනිත් එක අමෝහය. එතන සත්‍යයක්, විද්‍යාවක්, ප්‍රඥාවන්තකමක් තියෙනවා නම් අපි ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕන. මෙන්න මේ කරුණු වලින් අපි හැම දෙයක්ම සිදු කරන්න ඕනේ. ජීවිතේ හැම දෙයක්ම අපි සිදු කරන්න ඕනේ. ඒ වගේම තව කරුණු තියෙනවා මේ කාලාම සූත්‍රයේ. ඉස්සරහට ගියාට පස්සේ මේ කරුණු තව එක කරුණක් තමයි අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ කරුණු තුන දන්නවා අපි. තව කරුණක් තමයි සම්පජඤ්ඤ. සම්පජඤ්ඤ කියන්නේ අවදියෙන් සිටීම. හැමතිස්සෙම අපි අවදියෙන් සිටින්න ඕනේ. කියපු දේම පිළිගෙන හරි. ඔළුව නමාගෙන හිටියොත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි සතිය, සිහිනුවන. සිහිනුවනත් මේ වෙදි තියෙනවා. මේ කරුණු පහ තියෙනවා නම් අපිට හොඳ වැරද්ද තෝරගන්න පුළුවන්. මේ කරුණු නැතුව මහා පරම්පරායි. පරපුරෙන් ආවනම් අපි පිළිගන්න ඕනේ අපේ අම්මලා තාත්තලානේ. එහෙම කරන්න කවදාවත් එපා. එහෙම කරන්න එපා කියලා මේ කාලාම සූත්‍රයෙන් දේශනා කරනවා. ඊළඟට මේ කරුණු ටික එනකොටම ප්‍රථම අධ්‍යාන විදිහට චතුර්ථ අධ්‍යානයට යනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා සතර බඹ විහරණ රකින්න ගන්නවා. සතර බඹ විහරණට එහෙම්මම ඒ විදිහටම කියන අලෝභ, ද්වේෂ, මෝහ ඒ පුද්ගලයා හැම වෙනකොට සතර බඹ විහරණ වලට යනවා. මොකද මේ කාලාමයෝ මුකුත් අහලා නැහැ ධර්මය ගැන. මේ වෙනකොට 150ක් විතර එයාගේ චකිතේ නැති වෙලා තියෙන්නේ මේ වෙනකොට. දැන් තව ඉදිරියට යනකොට ඒක නැති වෙලාම යනවා. ඊළාට කාලාමට කියනවා මේ ටික නැති වුණාට පස්සේ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ ගියාට පස්සේ ඒ පුද්ගලයා සතර බඹ විහරණ රකින්න මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියන්නේ මෛත්‍රිය. කරුණා කියන්නේ කරුණාව යම් කෙනෙකුගේ දුකේදී අපි පිහිට වීම. මුදිතා කියන්නේ යම් කෙනෙකු තියුණු වෙනවා දැකලා අපි සතුටු වීම. උපේක්ඛා කියන්නේ සමව සිටීම. කරුණාව නම් අපිට දක්වන්න ටික පුළුවන්. හැබැයි මුදිතාව දක්වන එක තමයි මේ සමාජෙ ටිකක් අමාරු. අපි දන්නවා ලංකාවේ නම් එහා පැත්තේ ගෙදර හොඳට දියුණු වෙනකොට මෙහා පැත්තේ ගෙදර කැමති නැහැ. මේ රටවල් වල නම් එහෙම නැහැ. ඒ නිසා හොඳයි. ඒ නිසා ඒ ලංකාවේ එහෙම වෙනකොට Tamanට දරාගෙන ඉන්න අමාරු. ඒක තමයි මේ පෘථග්ජනයාගේ ස්වභාවය. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. එහෙම නැතුව අපිට යා දියුණු වෙනවා අපිටත් හොඳයි. අපි ළඟ කෙනෙක් අපි දන්න කෙනෙක් එහෙම හිතන්නේ කවදාවත් එහෙම හිතන පුද්ගලයෝ වෙන්න අමාරුයි. මොකද අපි පෘථග්ජන නිසා. අපි ඒ වුණාට ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි උපේක්ඛාව. හිතමු දැන් තමන්ගේ
මව පියා ඉන්නවා. ඒත් පුතාලා බලන් ඉන්නේ නැත්තම්. මව පියාලා කියනවා කමක් නැහැ. ඉතින් යාලාට කැමති දෙන්නේ අපි ඉතින් ඉඳිමු. ඒක දුකයි. ඒත් අපි ඒක විඳ දරාගෙන ඉඳිමු. සැපක් එන සතුටක් එනවා. අපි සතුටෙදිත් වැඩියෙන් සන්තෝෂ වෙන්නේ නැතුව දුකේදිත් ඒක ගැන සමව ඉන්න ඕනේ. මොන හරි සතුටක් ආවොත් ඒකේ අන්තිමටම යන්න හොඳ නැහැ. මොකද දන්නවා අපි අන්තගාමීත්වය කියන එක ටිකක් බැරෑරුම් දෙයක්. දන්නවා ලංකාවේ අන්තගාමී වීම නිසා ලොකු විනාශයක් වුණා. ඒ පාස්කු ප්‍රහාරයේදී බුදු ආගමේ මුස්ලිම් ආගමේ අන්තගාමීයටම ගිහිල්ලා. ඒ කියන්නේ බුදු ඒ කියන්නේ ආගම තමන්ගේම කරගෙන ආගම කියන දේම තමයි ඇත්ත කියලා. ඒක අන්තගාමීත්වය හොඳ නැහැ. බුදුහාඳුර කියන්නේ මධ්‍යම වෙන්නේ. එහෙනම් උපේක්ෂාව අපි දියුණු කරගන්න ඕනේ. උපේක්ඛාව කියන්නේ ඒක තමයි. ඒ නිසා මෙන්න මේ ටික දියුණු වෙන කෙනා මේ ලෝක වශයෙන් කරුණු 4ක් අස්වැසිලි 4ක් ලබා ගන්නවා කියලා කාලාම සූත්‍රයේ දේශනා කරලා තිනවා. මොනවාද ඒ කරුණු 4? එකක් යම් කෙනෙකුන් ඇවිල්ලා කියනවා නම් පරලොවක් තියෙනවා කියලා. එහෙනම් හරි. පරලොවක් තියෙනවා නම් කමක් නැහැ. ඉතින් මම ආර්ය ශ්‍රාවකෙක්. මම සතර බඹ විහරණ රකින්න. ඒ නිසා මට මේ ලෝකෙන් පස්සේ ඊළඟ ලෝකේ අනිවාර්යෙන් සුගතිගාමීත්වයටපත් වෙනවා. එහෙනම් මම සතුටින් ඉන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා පරලොවක් නැහැ. මේ ලෝකෙ විතරයි තියෙන්නේ. හරි. ප්‍රශ්නයක් නැහැ. මම හොඳින් ඉන්නේ. කාටවත් කරදරයක් නැහැ. හිංසාවක් කරන්නේ කාටවත් කඩා වඩාගෙන නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ. මම මේ ලෝකේ හොඳට ජීවත් වෙනවා. තව අපි දන්නවා පංච දුෂ්චරිතෙම කරන කෙනා හඳුන්වන නාම තියෙනවා. එකක් තමයි මිනීමරුව. එකක් හොරා. කාම මිත්‍යාචාරය. බොරුකාරය. බේබද්ද. ඔය කරුණු පහනේ. ඔය කරුණු පහ සමාජයෙන් අපිට කරවතින් අපිට ඒ නම වැටෙනවා. අපි එහෙම කරන්නේ අපි හිඳ සතුටින් ඉන්නවා. තුන්වෙනි අස්සසිල්ල. ඒ කියන්නේ සමාජයෙන් ගරහන දේවල් වලට අපි වැටිලා නැහැ. ඒ තුන්වෙනි අස්සසිල්ල අපි ලබා ගන්න පුළුවන් මේ ආත්මයේ මේ භවයේදී. හතරවෙනි එක තමයි නුවණැත්තන් විසින් කියනවා මෙයා ඉන්නවනේ සමාජයේ හොඳ වැඩ කරන මිනිස්සු. මෙයා තමයි මෙයා හොඳයි. එහෙනම් ඉතින් මමත් ඒ තැනට වැටිලා ඉවරයි. එහෙනම් මම මේ ආත්මෙදිම අස්වැසිල්ලක් ලැබුණා. සතුටක්. ඒක කාටවත් කියා ගන්න බැරි ආධ්‍යාත්මික සතුටක්. හිතමු සමාජ සේවා කරන. අපි සතුටු වෙන්නේ වෙන මිනිස්සු කියනවා නම් අපේ ගැන අපි ගොඩක් ඒ ගැන සතුටුයි. අපි ඒ ගැන හිතලා තමයි අපි සතුටු වෙන්නේ. ඒක තමයි අස්වැසිලි 4. මෙතනින් සූත්‍රය නිමාවටපත් වෙනවා. ඊළඟට අර කාලාම මේ කියනවා අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිජ්ජං වා විචාරෙය්‍ය මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛන් තීති කියලා අවසානයේ දේශනාව එයා කියනවා. මොකද්ද? මට හිතා ගන්නවත් බෑ. මම මේ ධර්මයේ අසු විතරයි. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ නෑ මෙන්න මේ ධර්මයේ පිළිපදින්න කියලා. කොහෙවත්ම දේශනා කරන්නේ මෙන්න තමයි ඇත්ත ධර්මයේ මෙතනින් එහා මුකුත් නැහැ කියලා. එහෙම මොන වෙලාවකත් කියන්නේ. කවදා එතනදී මුකුත් කියන්නේ නැහැ. කියන්නේ ධර්මය වටහා ගන්න ක්‍රමය තමයි කියලා දෙන්නේ. මේක තමයි ධර්මය කියලා බුදුරජාන් වහන්සේ නිදහස් චින්තනය යාට හිතන්න පුළුවන්. මොකද කාලාමය කියන්නේ ශාස්ත්‍රීය. ශාස්ත්‍රීය වංශය කියන්නේ ටිකක් මොකද මේ මනසෙන් උසස් නැත්තම් කවදාවත් මනසෙන් උසස් නැත්තම් විචිකිච්ඡාවක් විමසන්නේ නැහනේ. මනසෙන් ටිකක් පහත් කටේ තමයි කියන දේ අහගෙන ඉන්නේ. හැබැයි මනසෙන් ටික උසස් වුණාට පස්සේ සාකච්ඡා කරනවා. විචිකිච්ඡාවක් ඇති වුණාට පස්සේ ඒක අපි සාකච්ඡා කරන එක තමයි නුවණ තියෙනවයි කියලා කියන්නේ. ඒ නිසා මේ කාලාමය නුවණ ටිකක් තියෙන කට්ටිය මොකද සාකච්ඡා කරා. ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ ගැන හොයලා බලලා යාළුවෝ උත්තරේ හොයාගත්තා. ඒ නිසා මෙතනදී වෙනවා එකක් තමයි
නික්කුජ්ජින් සය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය යටි කුරු කරලා තිබිච්ච භාජනයක් උඩට හැරෙවුවා වගේ දැනෙනවා කියලා කිව්වා. ඊළඟට පටිජ්ජන්නම් වා විචාරය කියන්නේ සුදු රෙද්දකින් වහලා තිබිච්ච එකක් ඒ සුදු රෙද්ද අයින් කරා වගේ දැනෙනවා කිව්වා. මූල් හස්සවා මග්ගං ආචික්කේය මග නොදන්න කෙනෙක්ට මාර්ගය පෙන්වුවා කියලා දැනනවා කිව්වා. අනිත් එක තමයි චක්කුමන්තෝ රූපානි දක්ඛන්තිති කියන්නේ ඇස් ඇති කෙනෙක්ට රූපයක් දැක්ක වගේ කියලා දැනෙනවයි කියලා අවසාන වශයෙන් කාලාම යන්නේ මේ අවසානයේදී බුද්ධ ධර්මයේ වැළඳ ගන්නවා. ධර්මයේ වැළඳ ගන්න අනර කරුණු මත මොනවාද කරුණු? ලෝභය, ද්වේෂය, මෝහය නිසා අපේ ජීවිතවලටත් මේන් අපිට ගන්න බොහෝ කරුණු තියෙනවා. මොනවාද? අපි දන්නවා මානුස්ස වේල. අසූ පමණින්ම අපි පිළිගන්නවා අපිට අරයයි යහම කිව්වා අපිට මේ එහෙම දෙයක් කරා මේ හරි එහෙනම් එයාට මම කරන්නම් හොඳ වැඩක් කියලා එකපාර පිළිගෙන කරනවා. මොකක්වත් හොයන්නේ නැහැ. හොයන්න බලන්නෙත් නැහැ. මොකක්ද උනේ කියලා බලන්නෙත් නැහැ. ඒ නිසා එහෙම කරන්න එපා කියලා තමන් හොයලා බලලා පරීක්ෂා කරලා කරන්න කියලා තියෙනවා. ඊළඟට ওই විදිහට පරම්පරාවෙන් ආවයි කියලා මා ඉති කිරාය මා ණය හේතු මා තක්ක හේතු මෙයා තර්ක කරනවා. එයා නම් එයා හරි එහෙනම් මම පැත්තකට වෙලා හිටියෙම හරි නෑ. මේ විදිහට තමන්ගේ ජීවිතේට කරුණු ගොඩාක් මේන් ගන්න පුළුවන්. දැන් මේ කරුණු 10න් තමයි අපි ජීවිතේ හැම දෙයක්ම ගන්න. අපි කවදාවත් ගන්න නැහැනේ ලෝභය, ද්වේෂය, මෝහය. කවදාවත් ඒ වගේන් අපි යම් දෙයක් බේරුම් කරලා කවදාවත් ගන්නෙ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත් වෙනකොට මේ කරුණු 10න් තමයි ගොඩාක්ම යන්නේ. දැන් අපි හිතනවා මා හබරු තායි කියන තැනට අපි දන්නවා ගොඩක් ඉගෙනගත්ත හෙලින් ඉන්න මිනිස්සු යම් වැරද්දක් කියනවා. යම් වැරදි දෙයක් අර ඒ ශිෂ්‍යයා මග වැරද්දන්න ඕන නිසා මේ මොකක් හරි වැරද්දක් කියනවා. අපි ඒක පිළිගන්නවා. හොයන්න බලන්නේ මොකක්ද ඇත්ත නැත්ත කියලා බලන්නේ නැතුව පිළිගන්නවා. පිළිගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි ඉදිරියට යන්නේත් ඒ විදියට. ඒ වගේම තමයි මා දිට්ඨි නිච්චක්ඛන්දියා යම් කෙනෙක් කියනවා අපි දන්නවා ඉස්සලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවයක් ගියා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපත ලැබුවා කියලා. ඒ විදියට ඒකට වෙනම කට්ටියක් අනුග්‍රහය දීදී ඉතින් ඒ විදියට මේ විදියට මොනතරම් වාද ඒ විදියට යනවා. අපි ඒ වගේ බැස ගන්න හොඳ නැහැ. අපි දන්නේ නැහැනේ. අපි දැකලත් නෑ. අපිට ඒ නිසා ඒව පිළිගන්න බෑ. නිසා අපි ජීවිතේ ජීවත් වෙනකොට තමන්ගේ ස්වකීයත්වයට මුල් තැන දෙන්න. තමන් තනියෙන් නැගී හිටින්න ඕනේ. අනුන් කියන දේවල් වලට එයා කියපු නිසා එහෙම වෙනවා කියලා අපි එහෙම වෙන්න හොඳ නෑ. නිසා තමන්ගේ චින්තන ශක්තිය දියුණු කරගන්න හොඳ සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය. ඒ වගේම තමයි අවසානයේදී ආපහු මේ අර සර්සාස්ත්‍රුන් වහන්සේලා ආවා. හැබැයි යාලා මේ පිළිගත්තේ නැතු හිටියේ නෑ. පිළිගත්තා. දානිය දුන්නා, ඉන්න තැන දුන්නා. ධර්මයේ දේශනාත් කරා. ධර්මය අසාගෙන හිටියා. හැබැයි සුනාත ධාරේත නෑ. මනසා පච්චසා පරිචිසා නෑ. මනසානුපෙට්ඨිතා නෑ. දිට්ඨානු දිට්ඨියට තමන්ගේ දෘෂ්ටියට ගත්තේ නෑ. ඇහුව විතරයි. යාලට ඉතින් යාලගේ පාඩු යාල වැඩ ටික කරගෙන දුන්නා. ඒ නිසා ඒක තමයි කියන්නේ හැම දෙයක් මේ විදිහට අපි සිදු කරන්න ඕනි. කාලාම සූත්‍රයේදී අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් සෑම අතින්ම ජීවිතය වර්තමාන ජීවිතය මේ වර්තමාන ජීවිතය සකස් කර ගත්තා කියන්නේ අපි ආධ්‍යාත්මික ජීවිතයක් සකස් කර ගන්නවා කියන එක. විශේෂයෙන්ම ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න ඕනි. අලෝභ අද්වේෂ අමෝහ කියන දේවල් වඩා වර්ධනය කරගන්න
ඕනි නැත්තම් අපිටත් යම් දෘෂ්ටියකට මේ වෙලා ඒක තමයි ඇත්ත කියලා ඒ විදිහටම ගියොතින් අපේ සද්ධර්මයේ කියන දේ අපිට හොයාගන්න බෑ. එහෙනම් බණ ධර්ම දේශනාව ඉවර කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. කවුරුත් හොඳ නගල සාදුකාරයක් පවත්වන්න. සදහවත් කාරුණික පින්වත්නි, අද මේ ඉරුදින වටිනා කියන පින්කමක් සිද්ධ කරලා අවසන් වෙන මොහොත, නිමාවට පත් වෙන මොහොත. පසුගිය සතියේ වස් කාලේ අපි සෑම ඉරුදිනකමත් මෙම ස්ථානයේදී සවස ගිලන්පස බුද්ධ වන්දනාවක්, කෙටියෙන් නමුත් අනුශාසනාවක්, ධර්ම දේශනාවක් සිද්ධ කරලා මේ පින්කම ආරම්භ කරන්නට යෙදුණා. අද දවසේදීත් මේ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. සෑම ඉරුදිනකම මම හිතන්නේ විශේෂ සූත්‍ර දේශනාවක් සිද්ධ කරලා මේ වස්සාන සමයේ අර්ථ ගන්වන්නටයි මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැසි සාර මාසය තුලදී අපි ආරම්භ වෙනකොටම සඳහන් කළේ ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් ගිහි පින්නතුන්ලා හැටියට ඔබත් ධර්මයේ තුල ඔබට අවබෝධය වැඩි විය යුතුයි කියන තේරුම අර්ථයෙන් ධර්මයෙන් අපිට පුළුවන් හැටියෙන් අනුශාසනා කරනවා. ඉතින් පසුගිය සතියේ අපිත් සූත්‍ර දේශනාවක් දේශනා කළා. අදත් මම හිතන්නේ ජීවිතයට වටිනා වැදගත් සූත්‍ර දේශනාවක්. අද කාලේ හැටියට ඉතාමත් වටිනා කාලීන දේශනාවක් හැටියට අද මේ සූත්‍ර දේශනාව දේශනා කළා. ලබන සතියේදී ඊළඟ සති කීපේ පුරාවටමත් සෑම ඉරුදිනකම මේ විදිහට බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයෙන් දේශනා කර විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා කරමින් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිතයේ යහපත පිණිස මේ උතුම් වූ ධර්මය හැම දෙනාටම උපයෝගී වේවා, උපකාර වේවා කියන අදහසින් කවුරුත් පළමුවෙන්ම සාදු කියා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද පින්වත් හැම දෙනාම මෙම ස්ථානයේදී අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ සිදු කරන්නට යෙදුණු සවස ගිලන්පස බුද්ධ වන්දනාවක් බුදුහාමුදුරන්ගේ උතුම් වූ ගුණ සමුදායන් සිහිපත් කරමින් මෙනෙහි කරමින් සිද්ධ කළා. ගාථාවන් සජ්ජහායනා කළා. හැම දිනත් එක්කම බුද්ධ වන්දනාව සිද්ධ කළා. මේ සවස සන්ධ්‍යා වරුවේදී උතුම් වූ ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ අවකාශ ලබා දුන්නා. අද මේ සඳහා දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ඉනෝකා මහත්මිය, රෝහිත මහත්මයා, සෙනරුරු පුතුණුවන් විසින් දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන, ඒ වගේම සෙනරුරු පුතුණුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන අදහසින් යුක්තවත් සුජීවත් වාසය කරන අයිරාංගනී මහත්මිය හේමලතා, පුෂ්පා මහත්මිය, අභිනන්දන මහත්මයා කියන තමන්ගේ ඥාතීන් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්කමට සහසම්බන්ධ වෙන මේ පින්වත් හැම දෙනාටමත් උතුම් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ මේ ධර්මය නිවසේ සිට හෝ ශ්‍රවණය කරන පින්වත් හැම දෙනාටම රත්නත්‍රයේ සරණින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දීර්ඝායු සම්පන්නියම සැලසේවා. සතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. සියලු දුක් භය රෝග පීඩාවන් දුරින් දුර වේවා. කායික නිරෝගීතාවය හැම දිනාටම මානසික නිරෝගීතාවයම සැලසේවා කියමින් කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ගාථාවන් කියවලා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මියගිය සියලු ඥාතීන්ට නොකා මහත්මිය නමින්, රෝහිත මහත්මයා නමින්
පින්වත් සියලු දෙනා නමින් පරලෝ සැපත් මියගිය ඥාතීන්ටත් මෙපින් අනමෝදන් වේවා කියන අදහසින් පින් අනමෝදන් කරන්න. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සිඩ්නී කාලින්ෆර්ඩ් හමාඋතුර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සෑම සති අන්තයකම සිකුරාද සෙනසුරාදා මෙවැනි වූ ඉරිදා දිනයන්හිදී සජීවීව ඒවගේම අන්තර්ජාලය හරහා විශේෂ ධර්ම කථිකයන්න් වහන්සේලා සම්බන්ධ කරමින් දේශනාවන් සිද්ධ කෙරෙනවා. ඒ බවත් හැම දිනාටම බොහෝමත්ම කරුණාවෙන් සිහිපත් කරමින් අද මේ සිදු කරගත් උතුම් වූ කුසල ශක්තිය මේගේ ඥාතීන්ට දෙවියන්ට අප හැම දෙනාටම උතුම් වූ ධර්මාබෝධය පිණිසම හේතු වාසනා වේවා පාරමිතා ධර්මයක් වේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති හිමිනාතේ සමිජ්ජතු. හැම දෙනාටම තුරුවන් සරණයි.